සිදුවීම් Tamanට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ Tamanගේ අවධානය බාහිරේ නෙමේ කයත් එක්ක පවතිනවා කියන එක. ඊට පස්සේ කියනවා එහෙම සතිමත් වෙලා ඉන්නකොට කයේ වේදනාවක් මතුවුණා. ඒ වේදනාව ඇවිල්ලා යන හැටි සතියෙන් දැනගත්තා කියනවා. නැවතත් එයා හුස්ම වෙත අවධානය යොමු කරලා භාවනාව දිගටම කරගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා යම් අවස්ථාවක කය ඉස්සරහට පාත් වෙනවා වගේ දැනීමක් එනවා කියලා. අපේ හිත මේ කයත් එක්කම නිමක් වෙලා පවතිනකොට යම් වෙලාවක් එනවා මේ කය සමහර විට එයාට මොන හැඩේ ගන්නවා. ඒ කියන්නේ සමහරක් කෙනෙක්ගේ කය ගොඩක් මෙහෙම පල්ලෙහාට පහත් වෙන්න ගන්නවා. සමහරක් කෙනෙක්ගේ කය පැත්තකට ඇලවෙනවා. මේකේ කියනවා එහෙම ඉස්සරහට පහත් වෙන ස්වභාවයකුයි දෙපැත්තට වැනෙන ස්වභාවයකුයි Tamanට වැටුණා කියලා. ඒක වැරද්දක් නෙමෙයි. කයේ හිත පවතිනකොට සමහරට කය ඒ කයට ඕන ආකාරයට ඒ හැඩේ වෙනස් කරනවා. ඒක එයා ඒ විදිහටම අත්දැකලා තියෙනවා. ඒක අත්දැක්ක විතරක් නෙමෙයි ලස්සනට වාර්තාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ලොකු දක්ෂකමක්. Taman අත්දකින්න දේ ඒ ආකාරයෙන්ම වාර්තා කරනවා කියන එක sannivedanaye තියෙන වටිනාම අවස්ථාවක්. සමහරක් ගොඩක් දෙනෙකුට ඒ sannivedana හැකියාව නැහැ. ඒ අදාළ මාතෘකාව තීදි ගොඩක් වෙනත් දේවල් කතා කරන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට සම්පප්පලාපා කියන ඒවට. දැන් මේකේ හරියටම Taman ඉඳගෙන සතිමත් වෙනකොට Taman මොනවාද අත්දැක්කේ අත්විඳි කියන එක වාර්තා කරලා තිනවා. ඇත්තටම ගොඩක් සාර්ථක වාර්තාවක් කියලා කියන්න පුළුවන්. ප්‍රකට වෙලා තින්නේ Tamanට සතියෙන් ඉන්නකොට ප්‍රකට වෙච්ච දේ කිසිම වැරද්දක් නැහැ. ඒක නිරීක්ෂණය කරන එක තමයි සතිමත් යෝගාවචරය කරන්න ඕනේ. ඒක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට කාලේ වැඩි කරන්න විනාඩි 10ක් පළවෙනි දවසේ කරා නම් ඒක විනාඩි 15ක් විනාඩි 20ක් විදිහට කාලෙත් වැඩි කරන්න උත්සාහ කරන්න. හොඳට තවදුරටත් අවධානය යොමු කරන්න කය වෙත, හුස්ම වෙත. එතකොට ඔය දැන් අත්දැක්කට වඩා තව තොරතුරු Tamanට වැටහෙන්න පටන් ගනී. ඉතින් පළවෙනි වார்த்தාව ගොඩක් හොඳ වார்த்தාවක් කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒ වාර්තාවේ සඳහන් වෙනවා දෙපාවල වේදනාව ඇතිවද වේදනාව ඇතිවි නැතිවීමට ඉඩ හැරියමි කියලා මේ වාර්තාවේ සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් වේදනාව දිගින් දිගටම පැවතුවොත් ඒට කුමන විසඳුමක් ඔබ වහන්සේ ලබා දෙනවා? ඔව් වේදනාවත් එක්ක සතිමත් බව පවත්වනකොට දැන් අපි උදාහරණයක් විදිහට කියමු මේකේ සඳහන් කරන විදිහටම හුස්මත් එක්ක අවධානය තියාගෙන සිහියෙන් හිටියා. ඊට පස්සේ එයාගේ හුස්මේ තියෙන අවධානය වේදනාවක් වෙත ගියා. දැන් ඔයා මගෙන් අහන ප්‍රශ්නේ එයා කියනවා මේ වේදනාව ඇති වෙලා නැති වෙන හැටි බැලුවා. ඊට පස්සේ නැවතත් හුස්මට අවධානය ගෙනිච්චා කියන එක. දැන් ඊට වඩා වැඩි වෙලාවක් අවධානය පවතිනවා නම් හුස්ම බලා ගන්න බැරි තරම් අපි කරන්න ඕනේ වේදනාව භාවනා අරමුණ බවට පත් කරගන්නවා. මේ වේදනාවට සම්පූර්ණ අවධානය යොමු කරලා කලින් හුස්ම නිරීක්ෂණය කරා වගේ වේදනාව නිරීක්ෂණය කරන එකයි කරන්න ඕනේ. වේදනාව Tamanට කොහොමද වැටහෙන්නේ? සමහරට ඒක වේදනාව රිදෙන හැටි, ඇදුම් කන හැටි, එතනින් දැනෙන විවිධ ස්වභාවයන් ඒ වේදනාව එක දිගට පවතින එකක්ද නැත්නම් ඒ වේදනාව විටින් විට වෙනස් වෙනවද කියලා හොඳට අර හුස්ම කලින් නිරීක්ෂණය කරා වගේම මේ වේදනාව කෙරෙහි සිහිය පවත්වනවා. ස්වාමීන් වහන්සේ දැන් අර මෙතෙන්දී මේ කමඨහන් වාර්තාවේ තියෙන උඩුකය හිර වෙන බව හොඳින්ම දැනුණා කියලාත් මෙතුමා විසින් සඳහන් කරන්නට යෙදලා තිබෙනවා. මම හිතන්නේ ඔබ වහන්සේගේ මේ පිළිතුරත් ඒත් එකම මනාව වැටහෙනවා. ඒක එයා වෙනත් අවස්ථාවක සඳහන් කරන්නේ කියන්නේ අර හුස්ම ඉහළට යද්දි නිකන් කයේ තෙරපීමක් සිද්ධ වෙනවා. හුස්ම ඇකිලෙනකොට කය ලිහිල් වෙනවා. ඒක වෙන අවස්ථාවක්. අර වේදනාව කියන්නේ තව අවස්ථාවක්. ඒතකොට අර වේදනාව හොඳට නිරීක්ෂණය කරන එක තමයි කරන්න ඕනේ. ගොඩක් වේදනාව ප්‍රකට නම් වේදනාව බලාගෙන ඉඳලා සමහර විට මේ වේදනාව නැති වෙලා යන්න ඉඩ තියෙනවා. නැති වෙලා ගියොත් ආයිත් හුස්ම වෙත, කය වෙත අවධානය යොමු කළා තමන්ගේ මුල් අරමුණත් එක්ක භාවනාව දිගටම සිද්ධ කරගෙන යන එක තමයි කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මම සූදානම් තවත් කමඨහන් වார்த்தාවක් දිහාවට ඔබ වහන්සේගේ ඇසුවෙමි. පරිසරයේ කුරුළු ශබ්දය විටින් විට ඇසෙන අනෙකුත් ශබ්ද මට හොඳින් ඇසුණෙමි. ඉන්පසු ඉඳගෙන ඉන්නා කය වෙත අවධානය යොමු කරන ලදී. මට වඩා හොඳින් වැටහුනේ හුස්ම ඉහළ පහළ යන විට සිදුවන උදරයේ පිම්බීම හා හැකිලීමයි. මම උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් බලා සිටියෙමි. උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් බලා සිටින විට මට පුදුමාකාර හැඟීමක් දැනුනි. උදරය පිම්බෙන විට ඇඟ ඉස්සෙන ආකාරය සහ උදරය හැකිලෙන විට ඇඟ පහත් වෙන ආකාරය මට හොඳින් වැටහුණි. ඉන්පසු මට ඇඟට දැනෙන සීතල හා විටක දැනෙන රස්නේ ස්වභාවය මට වැටහෙන්නට විය. නැවත උදරය පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු විය. නැවත ටිකකින් කයට දැනෙන සිසිලස තේරුණි.
මේ අතරතුර විටින් විට හුස්ම ඉහළ පහළ යන ආකාරයද මට වැටහුණි. ස්වාමින්වහන්සේ මට ඇති ප්‍රශ්නය වන්නේ විටින් විට මට දැනෙන දේ වෙනස් වන නිසා මාගේ භාවනාව හොඳින් සිදුවන්නේද නැද්ද යන්නයි. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඔව් ඒ වார்த்தාවත් ඉදිරිපත් වෙලා තියෙනවා හොඳට. ඒකෙදි සඳහන් කරනවා අර පරිසරයේ ශබ්ද අහනකොට ඇහිච්ච ශබ්ද වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ කයට අවධානය යොමු කරාම එයාට ගොඩක් ප්‍රකට උනේ හුස්ම ඉහළ පහළ යාමත් එක්ක සිද්ධ වෙන මේ උදරේ පිම්බීම හැකිලිම කියලා. ඊට පස්සේ කියන උදරේ පිම්බීම හැකිලිම බලන්නේදී යාට තේරෙනවා උදරේ පිම්බෙනකොට තද ස්වභාවයක්, උදරේ හැකිලෙනකොට ලිහිල් ස්වභාවයක්. ඒ වගේම එයා කියනවා ඒ උදරේ පිම්බීම හැකිලිම බලාගෙන ඉන්නකොට හුලං වදිනකොට කයට දැනෙන සිසිලසත් වැටහෙනවා. සමහර කෙලාට කයට රස්නේ බව දැනෙනවා. සමහර කෙලාට හුස්මත් පේනවා. ඒකට යාට ප්‍රශ්නයක් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ දැන් එකම අරමුණක් නෙමෙයි. විතක උදරේ පිම්බීම හැකිලිම, ඊට පස්සේ කයට දැනෙන සීතල, ඊට පස්සේ හුස්ම, දැන් අරමුණු මාරු වෙලා තියෙනවා. මේ අරමුණු මාරු වුණාට සතිය තියෙනවා. මේකට කියනවා අනාරම්මන සතිය කියලා. එකම ආරම්මණයක් මත පවතින සතිය නෙමෙයි අනාරම්මන සතිය. අරමුණු මාරු වෙනවා, හැබැයි සතිය නැති වෙලා නැහැ. සතිය තියෙනවා. එකම අරමුණක් සමහරක් අයට එකම අරමුණක සතිය පවතිනවා. ඒ කියන්නේ හුස්මත් එක්කම අවධානය තියාගෙන වැඩි වේලාවක් හුස්මත් එක්ක සිහිය පවත්වන්න පුළුවන්. දැන් මෙතනදී වෙලා තියෙන්නේ හුස්මෙත් අවධානය යොමු වෙනවා. වෙනත් අරමුණුත් කය හා සම්බන්ධව පවතිනවා. හැබැයි මේ දෙකේම සතිය තියෙනවා. ඉතින් මේකට කියන්නේ අනාරම්මන සතිය කියලා. හුස්මත් එක්කම අපි අවධානය තියෙනකොට කියනවා ඒකට එකම ආරම්මණයක් මත පවතින සතිය. දෙකම සතිය තියෙනවා. වැරද්දක් නැහැ. ප්‍රකට වෙන ආකාරයට ওই විදිහට නිරීක්ෂණය කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඇත්තටම සතිමත් බව හොඳට පවතිනවා. භාවනාව හොඳින් සිද්ධ වෙනවා. දිගටම කරගෙන යන්න විතරයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තවත් කමටහන් වார்த்தාවක් දිහාවට අපි අවධානය යොමු කරන්න සූදානම්. මුලින්ම මම පුටුවක් මත පහසුවෙන් වාඩි උනේමි. ඉන්පසු මම අවට පරිසරයේ ශබ්ද කෙරෙහි මාගේ සතිය යොමු කරන්නට විය. එවිට මට පරිසරයේ ශබ්ද ඇසෙන්නට විය. විටක පරිසරයේ ශබ්ද අඩුවන ආකාරය හා තවත් විටක පරිසරයේ ශබ්ද වැඩි වෙන ආකාරය මට වැටහුණි. ඇතැම් වෙලාවට පරිසරයේ නිහඬව පවතිනා බවද මට තේරුණි. එවිට මගේ හුස්ම ඉහළ පහළ යෑම මට ඉබේම දැනෙන්නට විය. ඉන්පසු මම හුස්ම ඉහළ පහළ යෑම කෙරෙහි මගේ අවධානය යොමු කර සිටියෙමි. ටික වේලාවක් යන විට මට නිදිමත බව දැනිනි. එවිට මට හුස්ම පැහැදිලිව දැනුනේ නැත. ටිකකින් මට නිින්ද ගොස් පසුව ඇහැරිනි. ඉන්පසු නැවත භාවනාව ආරම්භ කිරීමට උත්සාහ කළද හිත විසිරෙන්නට උනා කියලා තමයි අපිට දැනුම් දීලා තියෙන ස්වාමීන් වහන්සේ. ඔව් ඒකෙදී සඳහන් කරනවා පරිසරයේ ශබ්ද අහනකොටම හිතේ කලබල ගතිය අඩු වෙනකොට හුස්ම ඉබේටම ප්‍රකට වුණා. ඊට පස්සේ හුස්මත් එක්ක අවධානය තියාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ නිින්ද යාමකටපත් වුණා කියලා කියනවා. අපේ හිත මේ හුස්මත් එක්කම පවතින වෙලාවට අපේ හිතේ කිසිම ව්‍යාකූල භාවයක් නැහැ. නැත්තම් හිතේ කිසිම කෙලෙසයක් නැහැ කියලා කියත හැකියි. හුස්මත් එක්ක හිත තියෙනකොට මනස ගොඩක් සාමකාමී, සැහැල්ලුයි. එතකොට මොකද වෙන්නේ? අර හිතේ ඒකෝදි භාවය, ඒකාග්‍ර භාවය හොඳට තියෙනවා. හිත කිසිම ඇවිස්සිල්ලකටපත් වෙලා නැහැ. ගොඩක් දෙනකොට මේ ඇවිස්සිල්ල නැති වෙන වෙලාවේදී ඒකට අවදි වෙලා ඉන්න අමාරුයි. ඒක නිසා හිත හැංගෙනවා. හිත හැංගීම තමයි මේ හිත ලීන භාවයටපත් වීම තමයි නිදිමත කියලා කියන්නේ. සතියේදී අපි උත්සාහ කරනවා හිත ඒ අවස්ථාවේදී හැංගෙන්න නොදී හොඳට අවදියෙන් හුස්ම බලන්න. ඒ කියන්නේ අපිට ගැටුමත් එක්ක තමයි අවදි භාවයේ වැඩිපුර තියෙන්නේ. දැන් අපිට සාමාන්‍ය ජීවිතේ කටයුතු කරනකොට අපි ආසාවල් එක්ක තරහවල් එක්ක ගත කරනකොට අපිට නිදිමතක් කීයටවත් එන්නේ නැහනේ. දැන් අපි උදාහරණයක් විදිහට කියනවා නම් ගොඩාක් තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක අපිට රැට නිින්ද යන්නේත් නැහැ. ඒක කල්පනා වෙවි රෑ ජාමෙත් ඇහැරලා ඉන්නවා. තදබල ආසාවකටපත් වෙලා ඉන්නවා නම් ඒව ගැන කල්පනා කර කර ඉන්නව නිින්ද යන්නේ නැහැ. ඒ කියන්නේ අපේ හිත ඇවිස්සීලා තියෙන වෙලාවට නිදිමත එන්නේ නැහැ. දැන් මෙතන වෙලා තියෙන්නේ හිතේ කිසිම ඇවිස්සිල්ලක් නැහැ. හුස්මත් එක්ක හිත හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා, ඒකෝදි වෙලා තියෙනවා. ඒකත් එක්ක හිත හැංගෙන ස්වභාවයටපත් වෙනවා. ඒක තමයි නිදිමත කියලා කියන්නේ. ඒ කියන්නේ භාවනාව හරියන්න ඕනේ නිදිමත එන්න. අපි හිතුව මේ වෙලාවේ හිත වෙන විතර්කයක තිබුණා නම් නිදිමත එන්නේ නැහැ. ඒ විතර්ක වලින් ඔක්කොගෙම අයින් වෙලා හිත මේ හුස්මත් එක්ක හොඳට පැවතිච්ච නිසා තමයි නිදිමත ආවේ. ඒ කියන්නේ හිත නිදිමතකට වඩා මෙතනදි වෙන්නේ හිත හැංගෙන ස්වභාවයක්. ඒකින්ද භාවනා යෝගාවචරය මේ විදිහට හුස්මත් එක්ක හිත පවතිනකොට නිදිමත වගේ එකක් මට එනවා කියලා දැනගත්තට පස්සේ ඒ බව දැනගෙන ඒ හුස්මත් එක්ක හොඳට අවදි භාවයේ පවත්වන්න ඕනේ. හොඳට හුස්ම ඉහළ යන ආකාරය, පල්ලෙහාට එන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න ගත්තොත් නැත්නම් ඒ හුස්මට හොඳට අවදි වෙලා හිටියොත් කිසිම ඇවිස්සිල්ලක් නැතුව අපි හොඳ අවදි මනසක් පවත්වන කෙනෙක් බවට පත් වෙනවා. අපි සාමාන්‍යයෙන් ඇවිස්සිල්ලේදීනේ අවදි.
අපි තද බල ආවේගයක ඉන්නකොට කලබලයක ඉන්නකොට අපි හොඳට ඒ ගැන අවදියෙන් තමයි ඉන්නේ. දැන් කිසිම කලබලයක් නැහැ. දැන් අවදිභාවය නැති වෙලා තියෙන්නේ. ඒකයි නිින්දටපත් උනේ. ඒකින්ද පුළුවන් තරමක් බලන්න මේ හුස්ම කියන්නේ කලබල නැති අරමුණක්, මධ්‍යස්ථ අරමුණක් නැත්නම් උදාසීන අරමුණක් කියනවා. මේ උදාසීන කලබල නැති, කෙලෙස් නැති මේ පිරිසිදු අරමුණත් එක්ක කොච්චරක් අවදියෙන් ඉන්න පුළුවන්ද? ඉතින් ඒක පුහුණු කරන්න ඕනේ ඇත්තටම. මේවා ප්‍රශ්න වශයෙන් ඉදිරිපේ කමටහන සුද්ධ වෙලා නැත්නම් ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා අපි නැවත කරනකොට තමයි අපිට දවසක අර බාහිර අරමුණු ඔක්කොම අමතක කරලා හුස්මත් එක්ක හොඳ අවදියෙන් සිහියෙන් නින්දට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒකනේ පුහුණුවත් එක්ක ඒක හරියනවා. අපිට මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන එක හොඳයි. එතකොට අපිට ඒක සාමයෙන් අපිට ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් දැනගන්න ඕනේ භාවනාව හරි ගියොත් තමයි නින්ද යන්නේ. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ අවධානයට එම කමඨහන් වර්තාවේම තවත් කරුණු කිහිපයක් යොමු කරනවා. ස්වාමීන් වහන්සේ මෙතනදී එතුමනිසි සඳහන් කරන්නට යෙදෙනවා මේ සතිමත් ඉඳ ගැනීමේදී ටිකක් කරනකොට තමයි එතුමන්ට නිින්ද යන්නේ. ඊට පස්සේ ආපහු ඇහැරෙනවා. ඇහැරිලා ඉවර වෙලා ආපහු භාවනාව කරන්නට ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා. එතකොට මේ භාවනාව ආරම්භ කරන්නට අමාරුයි කියලා එතුමා සඳහන් කරන්නට යෙදෙනවා. ඒ කියන්නේ හිත විසිරිලා. හිත ප්‍රභාෂ්වර වෙලා නැහැ, හිත විසිරිලා තියෙන්නේ. අන්න එතෙන්දී පැහැදිලි කිරීමක් කරගන්නට අවශ්‍යයි. ඔව් ඇත්තටම ඒකෙදී දැන් අර මුලින් හොඳ තත්වයක හිත පැවතිලා නිින්දට වැටුණා. නැවත උත්සාහ කරනකොට අසාර්ථක වුණා කියලා සඳහන් කරන්නේ. ඉතින් අර හිතේ එක අවස්ථාවල තත්ත්ව වෙනස්. සමහර විට ඒ වෙලාවේදී නැවතත් ඒ නිදිමත ගතිය අයින් වුණාට පස්සේ ආයිත් පුළුවන් නම් පරිසරයේ ශබ්ද ටිකක් අහලා මනසේ කලබලේ අඩු කරගෙන හුස්මට අවධානය යොමු කරන්න ඒක සාර්ථක ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ වෙලාවට නැවතත් අලුත් මනසක්, ආධුනික මනසක් ඇති කරගෙන ආයි මුලින් ඉඳන් භාවනාව පටන් ගන්නවා වගේ. ඒ කියන්නේ නිදිමත ගතිය වැඩි නම් ටිකක් නැගිටලා වතුර ටිකක් බීලා හරි ආයි වාඩි වෙලා ආයි ආධුනික අලුත් කෙනෙක් වගේ පරිසරයේ ශබ්ද කෙරේ සතිමත් වෙලා කලින් කරා වගේ ආයිත් අවධානය හුස්මට අරගෙන හුස්මත් එක්ක සතිමත් වෙන එක කරන්න පුළුවන්. හිතේ විසිරෙන ස්වභාවයත් ඇත්තටම සතියට ලක් වෙලා තියෙනවා. මගේ හිත විසිරලා තියෙන්නේ කියන එකත් එක්ක සතිය තිබිලා තියෙනවා. හැබැයි අලුත් කෙනෙකුට ඒ විසිරිච්ච හිතත් එක්ක පවත්වන සතිය එච්චරම තේරෙන්නේ නැහැ. එයා හිත ඒකාග්‍ර කරන්නයි උත්සාහ කරන්නේ. ඒක නිසා අර හිත විසිරුණාට කමක් නැහැ. ඒකත් එක්ක තරහ වෙන්න එපා. නැවත මොන හරි උපක්‍රමයක් නැත්නම් නැකිටලා වතුර ටිකක් බීලා ආයි හොඳට ඉරියව්ව සම්බර කරගෙන වාඩි වෙලා ආයි අලුතෙන්ම පටන් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තවත් කමඨහන් වාර්තාවක් අපිට ලැබී තිබෙනවා. ඒ කමඨහන් වාර්තාව මෙන්න මෙසේ සඳහන් වන්නේ මම පහසු ආකාරයකට වාඩි වී අවට පරිසරයේ ශබ්ද සිහියෙන් අසන්නට විය. එවිට මට පරිසරයේ බොහෝ ශබ්ද ඇසෙන්නට විය. ශබ්ද ඇසීමෙන් අනතුරුව මම මගේ කය වෙත හිත යෙදෙව්වෙමි. එවිට මම ඉඳගෙන සිටින ආකාරය මට වැටහෙන්නට විය. ටිකකින් හුස්ම ඉහළ පහළ යෑම දැනුනි. ඉන්පසු මම හුස්ම කෙරෙහි සතිමත් විය. වැඩි වේලාවක් නොගොස් හිත විවිධ අරමුණු වෙත යන්නට විය. අවසරයි ස්වාමින් වහන්සේ, මාගේ හිත නිතර විසිරෙන බැවින් මට භාවනා කිරීම අපහසු යයි සිතේ. මට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට নমස්කාර වේවා. ඒක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් භාවනා කරන්න යද්දි හිත විසිරෙනවා කියන එක. ඒක ඇත්තටම අපි කලිනුත් සාකච්ඡාවකදී මතක් කරා. ඒක සාමාන්‍ය ස්වභාවයක් කියන එක ඕනම කෙනෙක් අලුතෙන් භාවනාව ආරම්භ කරනකොට පුරුදු කරන ලද මනසක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේ මනසේ ස්වභාවය තමයි නිතරම විවිධ අරමුණු වලට යන එක. ඉතින් එහෙම හිත විසිරෙන බව වැඩියෙන් වැටහෙනවා නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අර අවට පරිසරයේ ශබ්ද අහලා හුස්ම වෙත අවධානය යොමු කරගත්තට පස්සේ ඒ හුස්ම ගණන් කරන එක කරන්න පුළුවන්. හුස්ම කියලට යද්දී ආශ්වාස, පල්ලයට යද්දී ප්‍රශ්වාස කියලා මෙනෙහි කරලා එකයි කියලා දැන ගන්නවා. එතකොට ඊළඟ හුස්ම එනකන් හොඳට සිහියෙන් බලාගෙන ඉන්න. බලන් ඉඳලා ආයි ඊළඟ හුස්ම එනකොට ආශ්වාස, ප්‍රශ්වාස දෙකයි. ඊළඟ හුස්ම එනකන් බලන් ඉන්න ආශ්වාස, ප්‍රශ්වාස තුනයි. මේ විදිහට හුස්ම 8ක් වගේ වෙනකන් දැන ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ හුස්ම 8ක් වෙනකන් සතිය පැවැත්වුවා නම් ආයි එකට ඇවිල්ලා ආයිත් මුලින් ඉඳලා ඒ විදිහට සිහිය පවත්වන්න. සමහර විට 4ක් හිත ගයිද්දි හිත විසිරුණා නම් ඒ බව දැනගත්තට පස්සේ ආයිත් මුලට ඇවිල්ලා එකේ ඉඳලා නැවතත් ඒ ගණන් කිරීම, මෙනෙහි කිරීම දෙකම එකතු කරලා මෙනෙහි කරනවා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කියලා හිතින් ඒ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරනවා.
ඒක ඇතුල් වෙනවා පිට වෙනවා වශයෙන් මෙනෙහි කරත් ප්‍රශ්නයක් නැහැ. එකයි කියලා දැන ගන්නවා. එතකොට වෙන්නේ අපි වැඩි අවධානයක් යොමු කරගෙන ඉන්නවා හුස්ම කෙරේ හුස්මක් එනතුරු බලාගෙන. එතකොට අර හිත විවිධ අරමුණු වලට අනේක ගොඩක් දුරට අඩු වෙලා හුස්මත් එක්ක අවධානය තියාගැනීමේ හැකියාව ටික ටික දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් මුලදී ඕක සාමාන්‍ය තත්වයක්. ඒකෙන් භාවනාව අතහරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන මොකක්වත් නොසුදුසු කමක් නිසා නෙමෙයි හිත විසිරෙන්නේ. ඒක පුරුදු නොකරපු හිතේ ස්වභාවයක්. මේ පුරුදු නොකරපු හිත එහෙම තමයි. අපි හැමෝගෙම එහෙමයි. මහාන වෙච්ච කෙනෙක් වුණත්, ස්වාමීන් වහන්සේ නමක් වුණත්, මෑණියන් වහන්සේ නමක් වුණත් භාවනා කරන්න ගත්තොත් ඕක තමයි ස්වභාවය. හැබැයි අපි පෞද්ගලිකව හිතනවා මේක මට විතරයි වෙන්නේ කියලා. ඒක තමයි වැරද්ද. අපි හැමෝටම එහෙම වෙනවා. ඒක ස්වභාවයක්. මොකද පුහුණු කරපු ලද හිතක් නෙමෙයි තියෙන්නේ. නොපුහුණු හිතක්. අපි පුහුණු කරන්න උත්සාහ කරන ඒකින්ද පුහුණුවේ යෙදෙන එක නවත්තන්න එපා. දිගටම කරගෙන යන්න. අසාර්ථක වුණත් හැමදාම මේ වෙලාව නියමිත වෙලාවට වාඩි වෙන්න. තව දෙයක් තමයි මේක අපි හොඳ ප්‍රතිඵලයක් උදෙසා හොඳ හේතු සකස් කිරීමක්. අපි හේතු සකස් කරන එක තමයි කරන්න ඕනේ. ඉබේටම හොඳ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඒකින්ද මේක හේතු සකස් කිරීමක්. භාවනාව හරි ගියත් නැත්නම් හැමදාම තමන් ඒ යොදාගත්ත වෙලාවට භාවනාවට වාඩි වෙන්න. ඒක ඊටාම වැදගත්. ඊට අපි වාඩි වෙන එකම ලොකු දෙයක්. අපි භාවනාවකට වාඩි වුණා කියන එක. අපි S2 වහගෙන විනාඩි 10ක් 15ක් ඉන්න එකත් ලොකු දෙයක්. අපිට ඒකත් අමාරු වැඩක්. ඉතින් මේ විදිහට අපි හොඳ හේතු සකස් කරනකොට ඉබේටම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මම කියපු විදිහට අර මෙනෙහි කිරීම ගණන් කිරීම කියන දේ මතක තියාගෙන මේ විදිහට සතිමත් බව පුරුදු කරන්න. එක හුස්මක් දෙකක් හරි සිහියෙන් බලන්න පුළුවන් නම් ඒක විශාල දක්ෂකමක්. මොකද අපේ හිත කවදාකවත් මේ හුස්මක් එක්ක නැවතිලා නැහැ. කයත් එක්ක නැවතිලා නැහැ. ඒ තරම් මේ හිත රස්තියාදු ගහලා තියෙනවා. ඒ තරම් මේ හිත නානා අරමුණු වල දුවලා වඳුරු මනසක්. ඒ තරම් නන්නත්තාරි ගියපු හිතක් දැන් එක හුස්මක් එක්ක හරි නැවතිලා ඉන්නවා කියන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. මොකද මේ වාර්තාවේ තියෙන හුස්ම කීපයක් සිහියෙන් බැලුවා. ඊට පස්සේ තමයි හිත විසිරෙන්න ගත්තේ කියන එක. ඒකින්ද කිසිම දෝෂයක් නැහැ. භාවනාව ඉස්සරහට කරගෙන යන්න සුදුසුකම් තියෙනවා. හැකියාවක් Taman ළඟ තියෙනවා. ඒක අපි ටික ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒකින්ද දිගටම භාවනාව සිද්ධ කරන්න ඔය දීප උපදේශ ටිකත් මතක තියාගත්තා නම් හරි. ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්න විශේෂයෙන්ම මේ කමඨහන් වාර්තා කියවද්දි දැනෙන දේ තමයි අපිට ඇවිල්ලා තියෙන ප්‍රතිචාර දිහා බලද්දි අපිට දැනෙන දේ තමයි ස්වාමීන් වහන්සේ අපේ වැඩසටහන සමග බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඒ වගේම අසන්නන් පිරිසක් අපත් සමග එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම වුන් සඳහන් කරන්නට යෙදෙනවා ගෙදර පවුලේ උදවිය සමග රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා ගුවන්විදුලි ඉස්සරහට ඇවිල්ලා අපිත් එක්කම භාවනා කරනවා කියලා මම හිතන්නේ ඒක ඊටාම සතුටට කාරණාවක්. ඒ වගේම යුද හමුදා කඳුරු වල සිටින සෙබළුන් මුළු කඳුරේම සෙබළුන් රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා අපත් සමග භාවනා කරනවා කියලා ස්වාමීන් වහන්සේට සඳහන් කරන්නට යෙදිලා තිබුණා. ඉතින් මම හිතන්නේ ඊටාත්ම සතුටට කරුණක් මේ සතිමත් බව ඔබත් පුරුදු කරන්න. ඉතින් ඒ විදිහට මනස දියුණු කරනවා කියන්නේ ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරගන්නවා කියන්නේ මම හිතන්නේ ඊටාත්ම වටින දෙයක්. පවුලේ උදවිය, ඒ වගේම ගමේ උදවිය, ඒ වගේම නගරේ උදවිය, රටේ උදවිය අපත් සමග මේ සතිමත් වෙනවා නම් මම හිතන්නේ රටක් විදිහට අපිට අපේ ඉලක්ක කරා පහසුවෙන්ම යන්නට පුළුවන් කියන එකත් අපි මේ මොහොතේදී මතක් කරන්නට කැමතියි. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගුණවගාවක් මුළු රටේම ඇති කරන්නට පුළුවන් නම් අපි මේ සතියේ ප්‍රවේශයක් වැඩසටහන තුලින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ එය තමයි සිදුවන්නට අවශ්‍යව දේ. ඔබ වහන්සේට කෙටියෙන් යමක් එකතු කරමින්ම අපි කමඨහන් වார்த்தාවකට යමු. ඔව් ඇත්තටම අපිට දන්න කියන අය කතා කරද්දී සඳහන් කරේ විවිධ අංශ නැත්නම් ඒ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය මේ වැඩසටහන ආරම්භනවා. එතකොට අර මුලින්ම අපි සිදු කරන ප්‍රායෝගික සතිමත් ඉඳ ගැනීමත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වෙලාවේ ඒගොල්ලෝගේ මනස විවේක වෙන හැටි, මනසේ කලබල ගොඩක් අයින් වෙච්ච හැටි, මනසට දැනෙච්ච සැහැල්ලුව වාර්තා කරනවා. ඉතින් අපි මේ විශාල පිරිසක් එකවර වාඩි වෙලා භාවනා කරනවා කියන එක අපේ වගේ රටක සිද්ධ වෙන්න ඕන දෙයක්. මොකද මේ අපිට මේ සතිමත් බව පිළිබඳව අවුරුදු 2600ක ඉතිහාසයක් තියෙන රටක් අපි. ඉතින් අපිට ඒ ප්‍රායෝගික පුහුණුව නැත්තම් අපිට ඉතිහාසයෙන් උරුම වෙච්ච වටිනාකම අපි ප්‍රයෝජනෙට නොගත්ත අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. මොකද බටහිර දැන්ටමත් මයින්ඩ්ෆුල්නස් කියලා මේ සතිමත් බව ඒගොල්ලෝගේ ජීවිතවලට එකතු කරගෙන ඉවරයි. ඒගොල්ලන්ට මේකේ අයිතියක් නැහැ. කියන අපිට හිමිකාරත්වයක් තිබෙද්දී අපි පාවිච්චි කරලා නැහැ. ඒගොල්ලෝ එහෙම විශේෂ ඒගොල්ලන්ට ඓතිහාසික ස්වභාවයක් නැතුව ඒගොල්ලෝගේ ජීවිතවලට සතිමත් බව එකතු කරගෙන තියෙනවා. ඒකට ඒ අතින් බලද්දී අපි ගොඩක් ප්‍රමාදයි. ඉතින් අපි මේ අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ මේ විදිහට සතිමත් වෙන එක තමයි.
මිනහස තවත් කමඨහන් වාර්තාවක් දිහාවට අපි අවධානය යොමු කරමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මට ඇති ප්‍රශ්නය වන්නේ ඉඳගෙන භාවනා කිරීමේදී අවට පරිසරයේ ශබ්ද ඇසීමකින් තොරව කෙලින්ම ඉඳගෙන ඉන්නා කයට අවධානය යොමු කිරීමෙන් භාවනා කිරීම වරදක්ද යන්නයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය එතකොට අපි අර හැම දවසකම පටන් ගන්න අවට පරිසරයේ ශබ්ද අහලා මේ වාර්තාව ඉදිරිපත් කරන කෙනා කියන්නේ එහෙම බාහිර පරිසරයේ ශබ්ද ඇහිමකින් තොරව ඉඳගෙන පහසුවෙන් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා කෙලින්ම කයට අවධානය යොමු කරලා භාවනා කරගෙන යන එක වැරද්දක්ද කියලා. නෑ, ඒකේ කිසිම වැරද්දක් නෑ. අපි අර අවට පරිසරයේ ශබ්ද අහන එක සාමාන්‍ය සතිපාසලේ ළමයි එක්ක කරද්දි වැඩිහිටියන්ට කරද්දි ඒ ක්‍රමේ පාවිච්චි කරන්නේ ටිකක් අර මානසික කලබල අයින් කරලා අපේ අවධානය මේ මොහොතට ගැනීමට පහසුවක් විදියට. ඉතින් සමහරක් කෙනෙකුට ඒ පහසුව අවශ්‍ය නැහැ. කෙලින්ම ඉඳගෙන ඉරියව්ව සම්බර කරලා පහසුවෙන් වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න කයට හිත අරගෙන කයට ප්‍රකට වෙන ඒ දැනීම් විඳීම් නැත්නම් හුස්මත් එක්ක සතිමත් බව දිගටම පවත්වා ගැනීම හැකියාව තියන අය ඉන්නවා. එහෙම කෙනෙක් ඇත්තටම පරිසරයේ ශබ්ද ඇසීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒකින්ද Tamante මේ විදියට පහසුව තියෙනවා නම් ඔය කරගෙන යන විදියට කරගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම කරගෙන ගිහිල්ලා ඒ අත්දැකීම අපිට වාර්තා කරන්න කොහොමද ඉඳගෙන සතිමත් වෙනකොට මොකද්ද ලබන අත්දැකීම ඒ සම්බන්ධයෙන් අර කලින් වාර්තා ලියවිලා තිබ්බා වගේ අර සද්ද ඇහිීමේ කියන කොටස නැතුව Taman කරගෙන යන කොටස සම්බන්ධයෙන් වාර්තාවක් අපිට ඉදිරිපත් වෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඒකට අපිට එහෙම එන වාර්තාවටත් උත්තර දීලා ඒ ගැටලුව විසඳන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තවත් කමඨහන් වාර්තාවක් මම ඔබ වහන්සේගේ අවධානයට යොමු කරන්නට සූදානම්. මම මුලින්ම පහසු ඉරියව්වක වාඩි උනේමි. ඉන්පසු මම අවට පරිසරයෙන් ඇසෙන ශබ්දවලට හොඳින් ඇහුම්කම් දුන්නෙමි. එවිට මට වෙනදා නොඇසුණු සියුම් ශබ්ද පවා හොඳින් ඇසුණි. ඉන්පසු මම ස්වාමින්ද්‍රයන් වහන්සේ වදාළ පරිදි මාගේ අවධානය ශරීරය වෙත ගත්ෙමි. එවිට මට වැටහුණේ හුස්ම ඉහළ පහළ යන ආකාරයයි. මට හුස්ම කෙරෙහි සතිමත් වී සිටින විට මට වැටහුණේ ගන්නා හුස්ම කෙටි බවත් හෙළනා හුස්ම දීර්ඝ බවත්ය. දිගින් දිගටම හුස්ම සමග රැඳී සිටින විට මට නොදැනීම හිත සිතුවිලි වෙත ගොස් තිබිනි. නැවත මම මගේ අවධානය ශරීරයට යොමු කෙරුවෙමි. එවිට මට ශරීරයට හුලං වදින විට දැනෙන සිසිලස හොඳින්ම වැටහුණි. ඒත් සමගම නැවත හුස්ම දැනෙන්නට විය. මේ ආකාරයෙන් විනාඩි 15ක් පමණ භාවනා කොට මා භාවනාව අවසන් කළා කියලා තමයි සඳහන් කරන්නේ. කමඨහන් වාර්තාවක් විදිහට තමයි අපිට ඒ වාර්තාව සඳහන් ඔබ වහන්සේට යමක් එකතු කරන්නට ඇති. ඔව්, ඒකේ අත්දැකීම වාර්තා කරලා තියෙනවා, ප්‍රශ්නයක් නංගලා නැහැ. ඒ කියන්නේ භාවනාව හොඳින් සිද්ධ වෙලා තියෙනවා. හිත වෙනස් වෙන වෙලාවෙදී ඒක අඳුනගෙන තියෙනවා. නැවතත් කයට හිත අරගෙන කයේ සිද්ධ වෙන දේ හුස්මත් එක්ක සතිමත් බව පවත්වලා තියෙනවා. එතකොට අර ඒකේ වාර්තාවේ යා ප්‍රශ්නයක් මතු කරලා නැහැ. ඒ කියන්නේ යාගේ හිත වෙනස් වීම සම්බන්ධයෙන් යාට ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද හිත වෙනස් වුණාට නැවත හදාගෙන යන්න පුළුවන් කියන එක යාට විශ්වාසය ඇති වෙලා තියෙනවා. ඒක ගොඩක් වටින දෙයක්. අපේ හිත ඕනම වෙලාවක වෙනත් අරමුණු වෙත යන්න පුළුවන්. ගියාට පස්සේ ඒ බව දැනගත්තාම නැවත සතිය පිහිටවා ගන්න පුළුවන් කියලා තමන්ට විශ්වාසය තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. දැන් ගොඩක් දෙනකොට වෙන්නේ හිත කැඩුනට පස්සේ යා මේ ඇයි මගේ හිත කැඩෙන්නේ කියලා ඒකත් එක්ක ගොඩක් මේ ප්‍රශ්නයක් එයාට. මේ හිත කැඩෙන්නේ නැතුවම මට අරන් යන්න පුළුවන්ද කියලා වගේ එකක් තමයි අපේක්ෂා කරන්නේ. ඉතින් මේ වාර්තාවේ එහෙම එකක් නෑ. ඇත්තටම යාගේ හිත සිතුවිලි වලට, ශබ්ද වලට මොන ආකාරයකට හෝ වෙනස් වුණාට පස්සේ නැවත යා ඒ බව දැනගෙන කයට අවධානය යොමු කරලා ආයෙත් හුස්මත් එක්ක කයට දැනෙන දේත් එක්ක සතිමත් බව පවත්වලා තියෙනවා. ඉතින් ඒක ඊටාම වැදගත් දෙයක්. ඉතින් ඒ විදිහට උත්සාහ කරන ඕනම වෙලාවක අපේ හිත වෙනස් වෙන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට සතියෙන් දැනගන්න පුළුවන්. දැන් මගේ හිත කල්පනාවක තියෙන්නේ. එහෙම නැත්නම් මගේ හිත සද්දයකට බාහිර සද්දයකට ගිහිල්ලා තියෙන්නේ. දැන් මගේ හිත හුස්මත් එක්ක නැහැ කියන එක දැනගන්නකොටත් ඇත්තටම අපිට සතිය පිහිටලා තියෙන්නේ. මොකද ඒක අපි සතියෙන්නේ දැනගත්ත. ඉතින් ඒ තුලත් සතිය තියෙනවා. එතකොට අපි මේ සතිය ගොඩක් විවිධාංගීකරණය වීමෙන් අඳුන ගන්නවා. නැත්නම් මේ සතියේ අපි හිතන් ඉන්නේ හුස්මත් එක්ක විතරයි අපිට සතිය පවත්වන්න පුළුවන් කියලා. නෑ, සතිය විවිධ අවස්ථා අපිට අඳුන ගන්න පුළුවන්. හිත වෙන සිතුවිල්ලකට යනකොටත් ඒක දැනගන්නෙත් අපි සතියෙන් තමයි. අපි පස්සේ දවසක ඉගෙන ගන්නවා අපිට හැමතිස්සෙම සතිය තියෙනවා අපි දන්නේ නැතුවට කියලා. අපි මේ ඒක දකින්න ක්‍රමවේදයක් තමයි ඉගෙන ගන්නෙ. ඉතින් ඒක නිසා අපිට මේ විදියට විවිධාංගීකරණය වෙලා සතිය අඳුන ගන්න ලැබෙන එක
සතියේම තියෙන ආශ්චර්යමත් දෙයක්. මේකට ජර්මන් ජාතික ඥානපෝනික කියන ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තියෙනවා The Power of Mindfulness කියලා. සතියේ බලමහිමය කියලා. ඒක අපේ මීත්‍රිගල උඩීරේගම ධම්මජීවනායක ස්වාමීන් වහන්සේගේ සිංහල පරිවර්තනයක් කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ සතිය දියුණු කරන්න පටන් ගත්තට පස්සේ ඒක විවිධාංගීකරණය වෙලා වැඩෙන්න පටන් ගන්නවා කියලා. පුංචි තැනකින් පටන් ගන්න. හැබැයි අපි හිතා ගන්න බැරි පරාසයකට මේ සතිමත් බව අපු එක්කගෙන යනවා. ඉතින් අපි කොතනින් හරි මේ විදිහට පටන් ගන්නයි ඕනේ. එතකොට ඉබේට මේ සතිය විවිධාංගීකරණය වෙලා වැඩෙන එක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහේ පුහුණුව යෙදෙන එක ඊටාම වැදගත් කියන එක මම නැවත වතාවක් මතක් කරන්න කැමතියි. ස්වාමීන් වහන්සේ ඒ කමඨහන් වාර්තාවෙම ඔබ වහන්සේගේම අවධානය යොමු කරන්නට කැමතියි. සඳහන් කරන්නට යෙදিলা තිබෙනවා හුස්ම කෙරෙහි සතිමත් වී සිටින විට මට වැටහුනේ ගන්න හුස්ම කෙටි බවත් හෙළන හුස්ම දීර්ඝ බවත්ය කියලා. ඔබ වහන්සේට එකතු කරන්නට යමක් ඇති. ඒක මේ හුස්ම කෙරේ හොඳින් සතිමත් වීම නිසා තමයි ගන්න හුස්ම කෙටි ස්වභාවයක් තියෙනවා, හෙළන හුස්ම ඊට වඩා දීර්ඝයි කියලා. මේ හුස්මේ නැත්තම් අපි තනි හුස්මක් බලනකොට නැත්තම් එච්චර අපේ අවධානය හුස්මට ගියේ නැත්තම් අපි හුස්ම ඉහළ පහළ යන එක විතරක් අපිට තේරෙනවා. මේ වෙනස්කම අඳුන ගන්න බෑ. හොඳට අවධානය හුස්මත් එක්ක යොමු කරගත්තොත් ගන්න හුස්මයි හෙළන හුස්මයි අතර වෙනසක් තියෙන බව තේරෙනවා. දැන් මෙයාට ඒක වැටහිලා තියෙනවා. ගන්න හුස්ම කෙටියට තේරෙනවා, හෙළන හුස්ම දීර්ඝයි වගේ තේරෙනවා. හොඳට හුස්මට අවධානය යොමු කරගෙන හිටියොත් තව ගන්න හුස්ම හෙළන හුස්ම අතර විශාල වෙනස්කම් ටිකක් අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. සමහර කෙනෙකුට ගන්න හුස්ම එක නාස්පුඩුවකින් ඇතුල් වෙනවා වගේ තේරෙනවා, හෙළන හුස්ම නොදැනී යනවා වගේ තේරෙනවා. සමහර අයට ගන්න හුස්ම තේරෙනවා, හෙළන හුස්ම වැටෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ගොඩක් තොරතුරු දැනගන්න නම් ගොඩක් අවධානය හුස්ම වෙත යොමු කරලා තියන්න ඕනේ. අපි භාවනා අරමුණත් එක්ක හැකිතාක් යාළු වෙන තරමට තමයි අපිට භාවනා අරමුණේ විස්තර මේ විදිහට ලබා ගැනීමේ හැකියාව එන්නේ. ඉතින් ඒක දක්ෂ භාවනා යෝගාවචරයේ කටයුත්තක්. අපි හුස්මත් එක්ක පුළුවන් තරමක් යාළු වෙනවා නම් හිත විසිරෙන එකත් අඩු වෙනවා. හුස්ම සම්බන්ධයෙන් ගොඩාක් තොරතුරු එන්න පටන් ගන්නවා. මේකෙදි තව දෙයක් කියලා දෙන්න පුළුවන්. ඒ ගන්න හුස්ම මෙහෙමයි, හෙළන හුස්ම මෙහෙමයි කියද්දී අපි කලින් තනි හුස්ම උඩ හිතගෙන හිටියා. නැත්තම් හුස්මටම හිත ඒකාග්‍ර වෙලා තිබුණා. දැන් මේ ගන්න හුස්ම මෙහෙමයි කියනකොට අර හුස්ම දෙකට පළලා එක පළුවක් උඩ හිත ගත්තා වගේ හිතේ ඒකාග්‍ර භාවය වැඩි වෙලා තියෙනවා. දැන් ගන්න හුස්ම මෙහෙමයි කියද්දී ගන්න හුස්මත් එක්කම හිත ඒකෝදි වෙලා. හෙළන හුස්ම මෙහෙමයි කියද්දී මේ හෙළන හුස්ම කියන හුස්මේ පළුවක හිතලා තියෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් අපිට හිත කොච්චර ඒකාග්‍ර වෙලාද කියන එක. කොච්චරක් අපේ හිත ඒකෝදි වෙලා තියෙනවද කියන එක එකෙන් අඳුන ගන්න පුළුවන්. මේ විදිහට හොඳට හුස්මට අවධානය යොමු කරොත් හුස්මේ ගොඩාක් පැතිකඩවල් දැක ගැනීමේ හැකියාව භාවනා යෝගාවචරයට ලැබෙනවා. එතකොට හිත විසිරෙන එක ගොඩක් දුරට අඩු වෙලා යනවා. භාවනා මුල් අරමුණත් එක්ක නැත්නම් මේ මූල කර්මස්ථානෙත් එක්ක වැඩි වේලාවක් රැඳී සිටීමේ හැකියාව භාවනා යෝගාවචරයට ඇති වෙනවා. ඉතින් ඒ හුස්මත් එක්ක වැඩි අවධානයක් යොමු කිරීම නිසා තමයි මේ විදිහට හුස්මේ වෙනස්කම් අඳුන ගන්න යාට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එහි ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික ප්‍රශ්නයක් අපිට තවත් නැගිලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කමඨහන් වාර්තාව කෙරෙහි ගිය මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි අපිට දැන් නැගිලා තිබෙන්නේ. ගෙදර ඇති ප්‍රශ්න සමග සතිමත් බව ප්‍රායෝගිකව යෙදුනද නැවත යම් දෙයක් මතක් වී ඒ දෙයට අපි යොමු වෙනවා. ඉන් අනතුරුව නැවතත් අපි සතිමත් වෙන්නට හැදුවත් සතිමත් වෙන්න අමාරුයි. මේට පිළිතුර තමයි අපේක්ෂා කරන්නේ. ඒක සාමාන්‍යයෙන් දෛනික සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් තමයි ඒ ගෙදර පරිසරයත් එක්ක සමාජයට භාවනා කරද්දී සතිමත් බව දිනු කරද්දී විවිධ බාධා ඇති වෙනවා කියන එක. ඉතින් ආධුනික කෙනෙක් විදියට එහෙම කරදර බාධා නැති පරිසරයකට යන එක තමයි හොඳම දේ. අරණ්‍යයකට යනවා, ගහක් මුලකට යනවා, ජනයාගෙන් හිස්සු තැනකට යනවා කියලා සඳහන් කරන්නේ ඒ පරිසර තත්ත්වය තෝරගන්න එක. හැබැයි අපිට එහෙම පහසුකමක් නැති වුණා කියලා භාවනාව අතාරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දවසේ කාලෙන් වේලාවක් වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු උදේ පාන්දරම නැගිටින්න පුළුවන් නම් ඒ නැගිටලා විනාඩි 10ක් 15ක් වෙන් කරගන්න පුළුවන් නම් මේ පාන්දර කියන්නේ අනිත් අය සමාජයට ගෙදර අනිත් සමාජික කට්ටිය නිදි වෙන්න පුළුවන්. පරිසරෙත් ගොඩක් සද්ද කරදර බාධා අඩු අවස්ථාවක් මේ වගේ වෙලාවක් වෙන් කරගන්නවා. එහෙම කරදර බාධා අඩු වෙලාවක් වෙන් කරගෙන සතිමත් බව පුරුදු කරනවා. එහෙම නැත්තම් පුළුවන්
සමහරට මේ ගෙදර කට්ටිය රැකිරක්ෂා වලට යනවා නම් එහෙම ඒ කරදර බාධා තියන අය ගෙදරින් පිටත් වෙන වෙලාවක් වෙන් කරගෙන ඒ වගේ වෙලාවට භාවනාව පුරුදු කරන්න කාලය යොදා ගන්න. එහෙම නැත්නම් රාත්‍රී කාලේ සමහර විට අනිත් අය ඉක්මනින් නිින්දට යනවා නම් ඒගොල්ලෝ නිින්දට ගියාට පස්සේ කාලයක් වෙන් කරගෙන සතිමත් බව පුරුදු කරනවා. ඉතින් මුලදී තමයි ඇත්තට මේ ප්‍රශ්නේ එන්නේ බාහිර සද්ද එක්ක භාවනා කරන්න බෑ ඒගොල්ලෝ මට බාධා කරනවා කියන එක. ඇත්තටම සතිමත් බව යම් තාක් දුරට දියුණු වෙනකොට පුළුවන්කම ලැබෙනවා අපිට මේ පරිසරයේ ශබ්ද තිබුණත් අනිත් අය කතා කළත් ඒක ගණන් නොගෙන හුස්මත් එක්ක සිහිය පවත්වන්න. එතකොට කරදර බාධා තියෙන තැනක පවත්වන සතියක් වෙනවා. ඒක ගොඩක් බල සම්පන්න සතියක්. ඉතින් ආධුනික අලුත් කෙනෙකුට ඒ தත්ත්වයේ මුලදීම අමාරුයි. හැබැයි අපිට අත්දැකීම් තියෙන මේ කඩුවෙල සතිපාසලෙන් සතිමත් බව පුරුදු කරන සමහරක් අය කියනවා ඉස්සර ගෙදර දරුවෝ ඉන්නකොට අනිත් ටීවී දාලා තියෙනකොට රේඩියෝ දාලා තියෙද්දි මට බාධා වුණා කියන එක. හැබැයි දැන් එහෙම නැතුව ඒ පරිසරයේ ශබ්ද තිබුණත් මට ඒක ගණන් නොගෙන මට හුස්මත් එක්ක කයත් එක්ක සතිය පවත්වන්න පුළුවන් හැකියාව දැන් ලැබිලා තියෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. ඒකට ඒ වෙලා තියෙන්නේ අර අමාරුවෙන් සතිය පුරුදු කළා යම් මට්ටමකට සතිය දියුණු වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් මුලදී කරන්න තියෙන්නේ අර වගේ සුදුසු වෙලාවක් වෙන් කරගෙන සතිමත් බව පුරුදු කරන එක තමයි මුල් කාලෙදී. ඊට පස්සේ අපිට ඕනම තත්වයකදී සතිමත් බව පවත්වීමේ හැකියාවක් සතිමත් බව දියුණු වීම හරහායි බේටම එන්න. ස්වාමින්වහන්ස ඔබ වහන්සේගෙම ඊළඟට අවධානය යොමු කරන්නේ අපේ හිතවතුන් ගණනාවක් අපිට මේ නගලා තිබ්බ ප්‍රශ්නයක් මේක. ඒ තමයි මේ ආනාපානසති භාවනාවේ කොටසක්මද සතිමත් ඉඳ ගැනීම කියලා කියන්නේ. ඔව් ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අපි සාකච්ඡාවේදී මුලදීත් කතා කරා. මට මතකයි මේ ආනාපානසති භාවනාවයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක. ඉතින් කයේ සිද්ධ වෙන එක ක්‍රියාවලියක් තමයි මේ ආනාපානේ හුස්ම කියලා කියන්නේ. අපි මේ වෙලාවේදී හුස්ම ප්‍රකට වෙනවා නම් හුස්මත් එක්ක සතිමත් බව දියුණු කරගෙන යනවා. සමහරක් කෙනෙකුට ඒ කය තුල සිද්ධ වෙන වෙනත් ක්‍රියාවලියක් භවනා අරමුණ වශයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක තමයි මේ උදරේ පිම්බීම හැකිලිම වශයෙන් ගන්න. අර හුස්මෙම තව නියෝජනයක් තමයි උදරේ පිම්බෙනවා හැකිලනවා කියන්නේ. ඒ කියන්නේ හුස්මක් ඉහළට යනකොට උදරේ පිම්බීමක් සිද්ධ වෙනවා. හුස්මක් පල්ලෙහාට එනකොට උදරේ හැකිලීමක් සිද්ධ වෙනවා. ඒකට ඒ වායෝ ධාතුවේම නැත්තම් හුළඟෙම තවත් නියෝජනයක් මේ උදරේ පිම්බීම හැකිලිම. එතකොට අපිට පුළුවන් ඕනේ නම් හුස්ම ප්‍රකට වෙනවා නම් ප්‍රකට වෙන හුස්මත් එක්ක සතිය පවත්වන්න. ඒ උදරේ පිම්බීම හැකිලිම කය ගැන තියෙන යම් යම් දැනීම් විඳීම් එක්ක සිහිය පවත්වන්න පුළුවන්. ඉතින් අපිට ඒකෙම කොටසක් විදිහට ගන්න පුළුවන් මේ ආනාපානෙ. නැත්නම් හුස්මත් එක්ක සතිය පවත්වනවා කියන එක සමස්ත සතිය දියුණු කිරීමේ ක්‍රියාවලිය එක් කොටසක් තමයි මේ හුස්මත් එක්ක සතිය පවත්වන එක. ඉතින් හුස්මටම සතිය සීමා වෙන්න ඕනේ නෑ. අපිට විවිධාකාරයට මේ සතිය කියන එක ඉගෙන ගන්න පුළුවන් මේ කයත් එක්කම සතිමත් බව පවත්වද්දී. ඒ කයේ සිද්ධ වෙන එක නියෝජනයක් තමයි හුස්ම කියන්නේ. හුස්ම කයත් එක්ක සිහිය පවත්වනවා. ඊට අමතරව මේ අපිට සමස්ත කයේ සිද්ධ වෙන අනිකුත් දැනීම් එක්ක සතිය පවත්වන කොටත් වෙන්නේ හිත තමන්ගේ පැත්තට ආවා කියන එක, හිත ඇතුළට ආවා කියන එක, බාහිරින් හිත අයින් වුණා කියන එකම තමයි. ඒත් එක්කම ස්වාමින්වහන්ස අපෙන් අසා තිබෙනවා සතිමත් බව කියන්නේ ලෞකිකත්වයේ වර්ධනය කිරීමක්ද එහෙම නැත්නම් ලෝකෝත්තර භාවයට යamakද කියන ගැටලුව තමයි අසා තිබෙන්නේ. වහන්සේට පිළිතුරක් ඇති. ඔව් ලෞකික ජීවිතේටත් මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වා දැන් මේ වැඩසටහන 100න් අහුම්කම් දෙන්න කියන එක අපි කලින් මතක් කරානේ. එතකොට ඉස්කෝලේ ඉගෙන ගන්න දරුවෙක් ගුරුවරයා උගන්වනකොට හොඳට 100න් අහුම්කම් දෙනවා නම් ඒක එයාගේ ඉගෙනීම් කටයුතු සාර්ථකව කරගන්න උදව්වක් වෙනවා. උගන්වන දේ තේරුම් ගන්න, මතක තියාගන්න උදව්වක් වෙනවා. එතකොට එයාගේ ලෞකික ජීවිතේට ඒක ප්‍රයෝජනයක්. අපි මොන හරි වැඩක් කරද්දී කරන වැඩෙත් එක්කම සතිමත් නම් ඒ කරන වැඩේ ඉක්මනට නිවැරදිව කරගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා. එතකොට ඒව ලෞකික ජීවිතේට ලැබෙන ප්‍රයෝජන. ඒ වගේම අපේ මනස ගොඩක් සාමකාමීව පවත්වා ගන්න පුළුවන්කම, අපේ ආවේග පාලනයක් සතිමත් බව හරහා සිද්ධ වෙනවා. එතකොට ඒවා අපේ සාමාන්‍ය දිනදා ජීවිතේ අපිට යහපැවැත්ම උදෙසා ප්‍රයෝජන වෙන දෙයක්. ඊට පස්සේ මේකේ මේ සමාජීය වශයෙන් නැත්නම් ලෞකික වශයෙන් සිද්ධ වෙන ප්‍රයෝජනෙට ඉක්මවලා සතිමත් බව දියුණු වෙනකොට ආධ්‍යාත්මික ජීවිතේ වෙනසක් ඇති කර ගැනීමේ හැකියාව නැත්නම් සතිය නිසා සම්පජන්‍ය පහළ වෙනවා කියලා කියන්නේ. සිහිය නිසා නුවණ පහළ වෙනවා, ප්‍රඥාව පහළ වෙනවා. මේ ආධ්‍යාත්මික ජීවිතයේදී බලාපොරොත්තු වෙන ප්‍රඥාව, නුවණ අවදි කර ගැනීමේ මූලික අඩිතාලම තමයි මේ සතිමත් බව කියලා කියන්නේ. ඉතින් ඒකට ඒ ආධ්‍යාත්මික ජීවිතයට අවස්ථාවක් මේ හරහා ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් හිතවතුනි
අපි අද දවසට ඔබේ නිවසෙන් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ.